තෙරුවන් සරණයි අයිබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තියේ 47 වෙනි දවසේ සාකච්ඡාව. අපි සාර්ථකව නොකඩවා මේ සාකච්ඡාවන් දිගටම පවත්වාගෙන එනවා. තාක්ෂණික ගැටලු හේතුවෙන් කිහිප දවසක් පමණයි අපිට මේ පාඩම් දිගටම සිදු කරගෙන එන්නට හැකියාව ලැබුණේ නැත්තේ. අපි ඉදිරියටම මේ සාකච්ඡාවන් සිදු කරගෙන යන්නට අදහස් කරනවා, බලාපොරොත්තු වෙනවා. අද දවසේදී අපි අලුත් පාඩමක් තමයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අභිධර්මයේ පොතේ 5 වෙනි පරිච්ඡේදය. ඊට කලින් මතක තියාගන්න, ඔබට අපත් සමගින් සම්බන්ධ වෙන්නට පුළුවන්. YouTube එක ඔස්සේ සම්බන්ධ වෙනවා නම් පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව. පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට ටයිප් කරලා බැලුවම YouTube එකේ ඔබට මෙන්න මේ වගේ ලාංඡනයක් එක්ක අපේ channel එක, අපේ නාලිකාව බලා ගන්නට පුළුවන්. මේ ලාංඡනය තියෙන තැන ටච් කරන්න, ක්ලික් කරන්න. එතකොට ඔබ පිටුවකට යොමු වෙනවා. ඒකේ තියෙනවා home, playlist, about අන්නේ විදිහේ විස්තර තියෙන කොටස් කිහිපයක් තියෙනවා. ඒකෙන් playlist කියන එක තෝරගෙන ඔබට පුළුවන් ධර්මාචාර්ය live එහෙම නැත්නම් online පන්ති පාඩම් කියලා තියෙනවා playlist එකක්. ඒ වගේම ඊට කලින් අපි සාකච්ඡා කරපු සියලුම කොටස් playlist විදිහට දාලා තියෙනවා. ඔබට හරිම ලේසි, හරිම පහසුයි පාඩම් කොටස් තෝරා ගන්නට. ඒ කාරණියත් මතක තියාගෙන අපි බලමු අද දවසේදී 5 වෙනි පාඩම සතර පරමාර්ථ පිළිබඳ ලක්ෂණ කතනය කියන පාඩම. සතර පරමාර්ථ පිළිබඳ ලක්ෂණ කතනය කියන පාඩම අභිධර්මයේ පොතේ 4 වෙනි පරිච්ඡේදය තමයි අපි ගිය සතියේ කතා කළේ. අද අපි කතා කරනවා 5 වෙනි පරිච්ඡේදය. මේ තියෙන්නේ 5 වෙනි පරිච්ඡේදය. ඔබට පේනවා ඔබේ පොතේ 5 වෙනි පරිච්ඡේදය මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක මේ විදිහට සාකච්ඡා කරද්දී පැහැදිලි කිරීමේදී අපිට තරමක් අපහසු වෙනවා. ඔබ මේ පොත තියෙන නිසා මේ පොතත් අරගෙන මේ පොතේ තියෙන කරුණු බලන ගමන්, අපි කියලා දෙන කරුණුත් අධ්‍යයනය කරන ගමන් මේ අපි කියන කරුණු ලියා ගන්නට ඕන පාඩමේ විශේෂ කරුණු. හොඳයි, මේ පාඩමේ සඳහන් වෙන්නේ කොහොමද? ආරම්භ වෙන්නේ අභිධර්මයේ ලෝකය හා සත්වයා පිළිබඳ කරන විග්‍රහ එකම ආකෘතියක් නොගනී. එකම ආකෘතියකට නෙවෙයි අභිධර්මයේ ගැන අභිධර්ම ග්‍රන්ථවල එකම විදිහට නෙවෙයි හැම විටම ලෝකය හා සත්වයා පිළිබඳ කෙරෙන විග්‍රහ එකම ආකෘතියක් නොගනී. එහෙම තමයි සඳහන් වෙන්නේ අභිධර්මයේදී. අභිධර්මයේදී එකම විදිහක්, එකම ආකෘතියක් ගන්නෙ නැහැ කියන එක. අභිධර්මයේදී හැම විටම ලෝකයේ සහ සත්වයා පිළිබඳව කෙරෙන විග්‍රහ එකම ආකෘතියක් ගන්නෙ නැහැ. මොකක්ද ඒ කියන්නේ? එක එක විදිහේ ආකෘති වලට ලෝකය සහ සත්වයා ගැන විග්‍රහ කරලා තියෙනවා. අභිධර්මයෙන් කරන්නේ ලෝකයේ සහ සත්වයා ගැන විග්‍රහ කරන එක ප්‍රධාන අරමුණ. සත්වයා පිළිබඳව, ලෝකයයි සත්වයා පිළිබඳවයි විග්‍රහ කරනවා. ඒ වගේම නිර්වාණය පිළිබඳවත් කතා කරනවා අභිධර්මයට අනුව. ඒ සාකච්ඡා කරන ක්‍රමය එක විදිහේ ක්‍රමවලට කරලා තියෙනවා. අභිධර්ම ග්‍රන්ථවල මෙම විෂය දෙස විවිධ දෘෂ්ටි කෝණ වලින් කෙරෙන විග්‍රහ හමු වෙයි. අභිධර්මයේදී ලෝකය සහ සත්වයා කියන මේ අවස්ථා දෙක ගැන එක එක විග්‍රහවලට තමයි අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. සතර පරමාර්ථ ධර්ම පිළිබඳ අර්ථකථනය කියලායි. ලක්ෂණ කතන, සතර පරමාර්ථ පිළිබඳ ලක්ෂණ කතනය කියන මාතෘකාව. එහෙනම් අභිධර්මයේදී චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම 4ක් යටතේ තමයි
තොරතුරු සාකච්ඡා කරන්නේ. මෙතනදී අපි මේ සතර පරමාර්ථ ගැන සාකච්ඡා කරනවා, අවබෝධ කරගන්නවා. ඒ වගේම වෙන වෙනම පරමාර්ථ 4 ගැනත් මේ පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. අපි මුලින්ම මේ කරන විග්‍රහය, මේ කරන විස්තරය අපිට වැදගත් වෙනවා ඊට පස්සේ තියෙන තොරතුරු අවබෝධ කරගන්න. කුසල අකුසල වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් වැනි විවිධ විභජන ක්‍රම වලින් මෙම විග්‍රහ කර ඇත. කුසල අකුසල ස්කන්ධ ආයතන ඒ විදිහට තේරවාදී බුදු ධර්මයේ මූලික ඉගැන්වීම් කියන කොටසේදී ස්කන්ධ ආයතන ධාතු ගැන අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේ කතා කරන්නේ මොකක්ද කියලා ඔබට පැහැදිලි ඇති. සත්වයා ගැන කතා කරද්දී ස්කන්ධ ආයතන සහ ධාතු ස්කන්ධ 5ක් විදිහටත් ඉගෙන ගත්තා, ආයතන 12ක් විදිහටත් ඉගෙන ගත්තා, ධාතු 18ක් විදිහටත් ඉගෙන ගත්තා. එහෙනම් කුසල අකුසල විදිහට වර්ගීකරණය කරලා තියෙනවා, ස්කන්ධ ධාතු ආයතන විදිහට වර්ග කරලා තියෙනවා සත්වයා සහ පුද්ගලයා පිළිබඳව. ඒ විදිහට කවර ආකාරයෙන් විග්‍රහ කළද අභිධර්මයේ විෂය චිත්ත චෛතසික රූප හා නිර්වාණය යන මූලික කරුණු 4න් පරිමිත කර ගත හැකි හේයින් අභිධර්මයේ පිළිබඳ කරුණු කරනු ලබන අධ්‍යයන මේ සතර පරමාර්ථය වටා ගොනු කර ගැනීම පහසු වෙයි. මේ විදිහේ විවිධ ඉගැන්වීම් අපිට දකින්න පුළුවන්. ඒ වුණත් මෙන්න මේ තේමාවන් 4 යටතේ තමයි අභිධර්මයේදී තොරතුරු සාකච්ඡා වෙන්නේ. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන 4. සතර පරමාර්ථ මොනවද? අභිධර්ම පිටකයේ සාකච්ඡා වෙන සතර පරමාර්ථ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. ඒ කියන 4. ලියා ගන්න සතර පරමාර්ථ. එක එක විදිහේ විග්‍රහ කරන ක්‍රම, විවරණ ක්‍රම, විශ්ලේෂණ ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි ඒ මොනවත් තිබුණත් මෙන්න මේ 4ට අනුව තමයි ඒ විවරණ, ඒ විග්‍රහ ක්‍රම, ඒ විශ්ලේෂණ ඔක්කොම දක්වලා තියෙන්නේ. සිත 89ක්, චෛතසික 52ක්, රූප 28ක්, එකම අසංකත ධර්මයේ විදිහට නිර්වාණය, නිබ්බාන පරමාර්ථය සාකච්ඡා කරනවා. චිත්ත, චෛතසික, රූප කියන මේ තුනම සංකත ධර්ම යටතේ සාකච්ඡා වෙනවා. එකම අසංකත ධර්මයේ විදිහට නිර්වාණය සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් පරමාර්ථ 4 අපි දැන් දන්නවා. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිබ්බාන පරමාර්ථය. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය සහ නිබ්බාන පරමාර්ථය. අපි මීට කලින් ඉගෙන ගත්ත සාකච්ඡා කරපු අභිධර්ම සාහිත්‍ය තුලින්, තේරවාදී අභිධර්ම සාහිත්‍ය තුලින් සාකච්ඡා කරන්නේ මෙන්න මේ කියන පරමාර්ථ 4 යටතේ සාකච්ඡා වෙන තේරවාදී අභිධර්ම සම්ප්‍රදායේ ප්‍රභවය, ඒ වගේ මේ අභිධර්ම සාහිත්‍ය මොකක්ද, අභිධර්මයේ තොරතුරු සඳහන් වෙන ප්‍රකරණ ග්‍රන්ථ මොනවද, අපි ඒ ඔක්කොම කතා කරලා තියෙනවා. මෙතනදී කතා කරන්නේ ප්‍රධාන තේමා 4ක්, එහෙම නැත්නම් පරමාර්ථ 4ක් යටතේ කොහොමද අභිධර්මයේදී තොරතුරු ඉදිරිපත් වෙන්නේ කියලා. අභිධර්ම කරුණු ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. අභිධර්මයේ යථාර්ථයේ හැඟවීම පිණිස පොදුවේ ධම්ම යන පදයේ යෙදේ. පරමාර්ථ ධර්ම කියන නමේ දෙනවා. ධම්ම කියන වචනය අභිධර්මයේ යථාර්ථය හැඟවීම පිණිස, යථාර්ථවාදීව දැක්වෙන කියන අදහස දක්වන්නට තමයි, දෙන්නට තමයි ධම්ම කියන වචනේ යෙදෙන්නේ. එම ධම්ම යන සංකල්පයේ සංකත ධම්ම සහ අසංකත ධම්ම වශයෙන් ද දෙවදෑරුම්ය. සංකත ධර්ම, අසංකත ධර්ම කියලා මේ ධම්ම කියන එක වර්ග කොටස් දෙකකට බෙදෙනවා. පරමාර්ථ 4 සංකත අසංකත කියලා කොටස් දෙකකට බෙදෙනවා. මම කියලා දුන්නේ සංකත ධර්ම මොනවද, අසංකත ධර්ම මොනවද කියලා. සංකත ධර්ම යටතට වැටෙන්නේ චිත්ත, චෛතසික, රූප කියන 3. අසංකත යටතට වැටෙනවා නිර්වාණය, නිවන. චිත්ත, චෛතසික හා රූප සංකත ධර්ම වශයෙන්ද ඔන්න මෙතන ඒ විස්තරේ තියෙනවා. චිත්ත,
චෛතසික රූප. අභිධර්ම විභාගයේදී අභිධර්මයේදී ප්‍රශ්න පත්‍රයේදී විභාග අවස්ථාවේදී අපෙන් අහන්න පුළුවන් සංකත ලෙස ගැනෙන සතර පරමාර්ථ අතරට අයත් කොටස් 3 මොනවද කියලා. පරමාර්ථ ධර්ම 3 මොනවද කියලා. එහෙනම් අපිට කියන්නට පුළුවන් වෙන්නට ඕන. චිත්ත 1යි, චෛතසික 2යි, රූප 3. චිත්ත 1, චෛතසික 2, රූප 3. සංකත ධර්ම කොටස් පරමාර්ථ 3ක් තියෙනවා. චිත්ත, චෛතසික, රූප. නිර්වාණය අසංකත ධර්මයේ එකම අසංකත ධර්මයේ විදිහට සැලකෙනවා. අභිධර්මයේදී ධම්ම වශයෙන් ලෝකයේ විශ්ලේෂණය කර දක්වන්නේ ධර්ම එකිනෙකට අසම්බන්ධ තනි තනි ඒකක වශයෙන් පවතින නිසා නොවේ. මම ඔබට පෙන්눔 කළා අභිධර්මයේදී ධම්ම කියන වචනේ පාවිච්චි කරනවා කියලා. ධම්ම කියන වචනේ පාවිච්චි කරනවා කියලා අභිධර්මයේදී. ඇයි ධම්ම කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ? එකිනෙකට අසම්බන්ධ තනි තනි ඒකක වශයෙන් පවතින නිසා නොවේ. ධර්ම කියන ඒවා එකකට එකක් සම්බන්ධව පවතින ඒවා. එකක්වත් තනිව පවතින ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් හිත කියන එක තනිවම නෙවෙයි පවතින්නේ. චෛතසිකත් එක්ක සම්බන්ධයි. චෛතසික තනිව නෙවෙයි පවතින්නේ. සිතත් එක්ක සම්බන්ධයි. රූපය සමග චිත්තචෛතසික කියන දෙකම සම්බන්ධයි. රූප එක චිත්තචෛතසික කියන සිත් සහ සිතුවිලි කියන දෙකම සම්බන්ධයි. එහෙම තනි තනිවම පවතින්නට බෑ. ඒ නිසා තමයි මේවා ධම්ම කියන වචنين හඳුන්වන්නේ. අභිධර්මයේදී ධම්ම වශයෙන් ලෝකේ විශ්ලේෂණය කර දක්වන්නේ ධර්ම එකිනෙකට අසම්බන්ධ තනි තනි ඒකක වශයෙන් පවතින නිසා නොවේ. එසේ දැක්වීම බහුත්වවාදයකි. එහෙම දක්වනවා නම් චිත්ත කියන ඒවා වෙනමම තනිවම පවතින්නේ. සිත් 89ක් තියෙනවා. ඒවා වෙනමම පවතිනවා. චෛතසික වෙනමම පවතිනවා. එහෙම කියලා දක්වන්න ගියොත් ඒක මොකක්ද? බහුත්වවාදයක්. ධර්ම බහුත්වවාදයක් වෙනවා. එහෙම බහුත්වවාදයක් වෙන්න බෑ. සිත් 89 චෛතසික 52ත් එක්ක සම්බන්ධ වෙනවා. ඒවා සමහර චෛතසිකත් එක්ක හිත සම්බන්ධ වෙන විදිහ, සම්බන්ධ වෙන්නේ නැති විදිහ ඒවා අභිධර්මයේදී විග්‍රහ කරලා තියෙනවා. හැබැයි සිත් අනිවාර්යයෙන්ම චෛතසිකත් එක්ක සම්බන්ධයි. චෛතසික අනිවාර්යයෙන්ම සිත් එක්ක සම්බන්ධයි. සිත් සහ චෛතසික කියන දෙකම රූපත් එක්ක සම්බන්ධයි. එහෙම නැත්නම් ධර්ම බහුත්වවාදයක් වෙනවා. බහුත්වවාදයක් වෙනවා. බුදුදහම බහුත්වවාදයේ සබ්බත්ත පුතුත්තං ප්‍රතික්ෂේප කරයි. සබ්බත්ත පුතුත්තං කියන එක ධර්ම බහුත්වවාදයේ බහුත්වවාදයේ කියන එක ප්‍රතික්ෂේප කරනවා. සියලු සංස්කෘත ධර්ම එකිනෙකට පටිච්ච සමුප්පාද ක්‍රමයට සාපේක්ෂක වශයෙන් බැඳී පවතී. සියලු සංස්කෘත ධර්ම කියලා කිව්වේ අපි කතා කරපු සංස්කාර ධර්ම. සංස්කාර ධර්ම කියන්නේ මොනවද? චිත්තචෛතසික, රූප. මේවා ඔක්කොම පටිච්ච සමුප්පාද ක්‍රමයට අනුව සාපේක්ෂකව පවතිනවා. පටිච්ච සමුප්පාද ධර්මයට අනුව සාපේක්ෂකව පවතිනවා. කියන්නේ හේතුඵලවාදීව. හේතුඵලවාදීව එකකට එකක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපි ටිකක් පැහැදිලි කරගත්තොත් අපි කියමුකෝ අකුසල චෛතසික අකුසල සිත් එක්ක අකුසල චෛතසික යෙදෙනවා. එහෙනම් අකුසල චෛතසික එක්ක අකුසල සහගත සිතුවිලි යෙදෙන එක හේතුඵලවාදී. එහෙම නැත්නම් කුසල සිත් එක්ක අකුසල චෛතසික යෙදෙනවා නම් එහෙනම් ඒක ප්‍රති සම්බන්ධතාවයක් නැහැ. අකුසල සිත් එක්ක අකුසල චෛතසික යෙදෙනවා. අකුසල චෛතසිකත් කුසල චෛතසිකත් එක්ක කුසල සිත් යෙදෙනවා. අන්න ඒ විදිහට. ඒ වගේම තමයි ඒ වගේම සිතුවිලි චෛතසිකත් එක්ක සිත් සහ සිතුවිලි රූපත් එක්ක සම්බන්ධයි. මේ ක්‍රමය මේ කියන ඉගැන්වීම එකකට එකක් සම්බන්ධ සාපේක්ෂක ඉගැන්වීමක්. විග්‍රහය මෙන්ම සංග්‍රහයද දක්වමින් සියලු ධර්ම සංශ්ලේෂණයේ වශයෙන් මෙන්ම විශ්ලේෂණ වශයෙන්ද දක්වන්නේ හේයිනි. සියලුම ධර්මයන් සංශ්ලේෂණ වශයෙන් විශ්ලේෂණ වශයෙන් සංශ්ලේෂණ වශයෙන් කියලා කියන්නේ කරුණු වශයෙන් දක්වනවා. ඒ කරුණු තව තවත් කොටස් වලට දක්වමින් ඉදිරිපත් කරනවා. විශ්ලේෂණය කරලා ඒ විදිහට අභිධර්මයේදී කරුණු ඉදිරිපත් වෙනවා. එහෙත් ඒ ධර්ම එකක්
ඒකත්වයක් සබ්බං ඒකත්තං යන වැරදි නිගමනයේද අභිධර්මයෙන් නොකියවේ. ධර්ම බහුත්වවාදයක් නෙවෙයි කිව්වම එහෙනම් ඒකත්වවාදයක්ද කියලා අදහසක් ඇති වෙන්න පුළුවන්. ධර්මයේ ඒකත්වවාදයක්ද කියලා. අභිධර්මයේදී ඒකත්වවාදයක් ඉගැන්වෙන්නේ නැහැ. නාම රූප ධර්ම නිතරම එකිනෙකට සම්බන්ධව අන්‍යෝන්‍ය බලපෑම් ඇතිව ක්‍රියාත්මක වෙයි. ඔබට පැහැදිලි මම ඒක කියලා දුන්නා. නාම රූප ධර්ම නිතරම නාම රූප ධර්ම චිත්තචෛතසික කියන දෙක සහ රූප චිත්තචෛතසික කියන දෙක තමයි නාම කියලා කියන්නේ. සිතයි චෛතසිකයි රූප ඊළඟට මේවා නිතරම එකිනෙකට සම්බන්ධයි. චිත්තචෛතසික රූප ඒවා ඔක්කොම එකක් සම්බන්ධයි. ඒවා වෙන වෙනම දක්වන්නේ නිර්වචනය හා විවරණය සඳහා පමණි. මේවා දැන් අපි ඉගෙන ගන්නට ඕනේ. චිත්ත කියන්නේ මොනවද? සිත් 89 කියන්නේ මොනවද කියලා කුසල සිත්, අකුසල සිත්, විපාක සිත්, කිරිය සිත් ඒ විදිහට ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීමේ පහසුව හැදෑරීමේ පහසුව සඳහා තමයි සිත් 89ක් විදිහට වර්ග කරලා කොටස් කරලා තියෙන්නේ. හැබැයි ඒ කොටස් කරලා තියෙන සිත් විතරක් උපදිනවා, චෛතසික උපදින්නේ නැහැ කියලා එහෙම කෙනෙක් නැහැ. අපිට හැම මොහොතක් පාසාම සිත් උපදිනවා. සිත් එක්කම චෛතසිකත් ඇති වෙනවා. කුසල් සිත් ඇති වෙනකොට කුසල චෛතසික අපේ හිතත් එක්ක සම්බන්ධයි. ඊළඟට අකුසල සිත් ඇති වෙනකොට අකුසල චෛතසික ක්‍රියාත්මක වෙනවා. ඒවා වෙන වෙනම දක්වලා විග්‍රහ කරලා තියෙන්නේ හැදෑරීමේ දැනගැනීමේ පහසුව සඳහා. ධර්ම වනාහි සමූහ වශයෙන් ඉපිද ප්‍රවර්තනය වන සංඝටකයෝ වෙති. සමූහ විදිහට ඇති වෙලා ප්‍රවර්තනය වෙනවා. ඒවා පෙරලෙනවා, වෙනස් වෙනවා. නාම ධර්ම මෙන්ම රූප ධර්ම මෙසේ සාමූහිකව ඉපදීම එක ධර්මයක තනිව ඉපදීම ප්‍රතික්ෂේප කිරීම තුළින් තහවුරු කර ඇත. එක ධර්මයක තනිව ඉපදීම ප්‍රතික්ෂේප කිරීම තුළින් තහවුරු කර ඇත. එක ධර්මයක නාම ධර්ම වේවා රූප ධර්ම වේවා. රූපයක් කිව්වම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මම තියෙනවා. ඒ හතරෙන්ම තමයි රූප හැදෙන්නේ. ඊළඟට නාම කියන එක චිත්ත චෛතසික කියන ඔක්කොම කොටස් එකතු වෙලා තමයි නාම ධර්ම හැදිලා තියෙන්නේ. එහෙනම් සාමූහිකව ඉපදීම සාමූහිකව සිතුවිලි සාමූහිකව එකට එකතු වෙලා ඉපදෙන්නේ. රූපත් එහෙමයි. රූපයක් හට ගැනීමේදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන පරමාර්ථ ධර්ම සතර මහා භූත ධර්ම සම්බන්ධ වෙනවා. චිත්තයක් උපදින විට අවම වශයෙන් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රයේ අරූපී හා මනසිකාර යන සබ්බචිත්ත සාධාරණ චෛතසිකයෝද උපදී. චිත්තයක් උපදිනකොට මෙතනදී කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික විදිහට දැක්වෙන පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය සහ මනසිකාර. අපි බලමු සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් තියෙන්නේ. මෙතන සබ්බචිත්ත සාධාරණ චෛතසික කීයක් තියෙනවද කියලා. අඩුම තරමේ සබ්බචිත්ත සාධාරණ සියලු සිත් වලට සාධාරණයි. මම ඉස්සෙල්ලා කිව්වා සමහර වෙලාවට සමහර චෛතසික උපදින්නේ නැති වෙන්න පුළුවන් කියලා. හැබැයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 හැම හිතක් එක්කම සම්බන්ධ වෙනවා. සියලුම සිත්වල යෙදෙන චෛතසික 7ක් තියෙනවා. මේ තියෙන්නේ මේ 7. සිත් 89ත් එක්කම යෙදෙනවා. පස්ස කියන එක සිත් 89ත් එක්කම යෙදෙනවා. වේදනා සිත් 89ත් එක්කම යෙදෙනවා. සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන 7ම යෙදෙනවා. මේ චෛතසික 7 සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 මේ 7ම යෙදෙනවා සිත් 89ම. එහෙනම් චිත්තයක් උපදින විට අවම වශයෙන් මෙන්න මේ 7 හරි සම්බන්ධ වෙනවා.
මේ හතට අමතරව අකුසල චෛතසික කුසල චෛතසිකත් යෙදෙන්නට පුළුවන්. යන සබ්බචිත්ත සාධාරණ චෛතසික කීයක් තියෙනවද? සිත් සියල්ලක් සමගම යෙදිය හැකි චෛතසික ධර්ම 7 මොනවද? සබ්බචිත්ත සාධාරණ චෛතසික මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන 7. මේ 7 සබ්බචිත්ත සාධාරණ චෛතසික. චිත්තය හා අනිවාර්ය චෛතසික 7 අතර ඇත්තේ සහජාත සම්බන්ධයකි. හිතයි අනිවාර්ය චෛතසික 7. අනිවාර්ය චෛතසික 7 කියලා කිව්වේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. සිතයි මේ අපි කියපු පස්ස වේදනා සංඥා චේතනා මේ කියන චෛතසික 7යි අතර අතිජාත සහජාත ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. චිත්තයේ මෙසේ ධර්ම පද්ධතියක් වන අතර රූප සම්බන්ධයෙන්ද මෙසේ පැවසිය හැක. චිත්ත කියන්නේ ඒ විදිහේ හිතයි චෛතසිකයි අතර ලොකු සම්බන්ධතාවයක් තියෙන ඉගැන්වීමක් සම්බන්ධතාවයක් තියෙනවා. රූප පිළිබඳවත් එහෙමයි. ඒ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ තියෙන්නේ ගැන විස්තර. රූප ධර්මවල කුඩාම ඒකකයේ සුද්ධට්ඨකය. කුඩාම ඒකකය තමයි සුද්ධට්ඨකය. රූප කොටස් වෙන් කරලා ගත්තට පස්සේ අවසානටම ඇහැටවත් පේන්නේ නැති මට්ටමට වෙන් කරලා ගත්තම රූපයක තියෙන කුඩාම ඒකකයේ තියෙන්නේ සුද්ධට්ඨකය කියලා. එහි පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත හතරද වර්ණ ගන්ධ රස ඕජා යන ද්විතීක රූප හතරද කලාප වශයෙන් එක්ව පවතී. අන්න රූපයක තියෙන කුඩාම ඒකකයේ වෙච්ච පඨවි ආපෝ තේජෝ සුද්ධට්ඨකයේ තුලත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප තියෙනවා. සතර මහා භූත ධර්ම ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් තියෙනවා සුද්ධට්ඨකයේ තුල පවා. සුද්ධට්ඨකය කියන්නේ රූපයක පුංචිම කොටස. බෙදලා වෙන් කරාම තියෙන අවසානම කොටස. මේකෙත් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස්. ඒ විතරක් නෙවෙයි වර්ණ ගන්ධ රස ඕජා රූපවල ලක්ෂණ ද්විතීක රූප 4. ද්විතීක රූප මේ තියෙන්නේ වර්ණ ගන්ධ රස ඕජා කියලා රූපයක ද්විතීක රූප තියෙනවා. ද්විතීක රූප 4යි මොනවද? වර්ණ ගන්ධ රස ඕජා මේ 4 තියෙනවා. සුද්ධට්ඨකේ පවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4යි ඊළඟට අපි මතක් කරපු වර්ණ ගන්ධ රස ඕජා කියන ද්විතීක රූප ඔක්කොම තියෙනවා. සුද්ධට්ඨකේ රූපවල කුඩාම ඒකකය මොකක්ද? සුද්ධට්ඨකය. ඒ සුද්ධට්ඨකයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4යි මහා භූත රූප 4 විදිහට සැලකෙන්නේ. අපි රූප ගැන කතා කරනකොට මේ ගැන කතා කරනවා. ඒ වගේම තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කොටස යටතේ අපි මේක කතා කරලා ඉවරයි මේ වෙද්දි. වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ ද්විතීක රූප 4. ඒ 4ත් සුද්ධට්ඨකයක් තුල තියෙනවා. එහෙයින් එයද නියත සහජාත අනිවාර්යයෙන්ම එකට උපදින ධර්ම වන අතර පෙදෙසකෝ අවිනිබ්බෝග ස්ථාන වශයෙන් වෙන්කර තැබිය නොහැකිද වෙයි. අවිනිබ්බෝග මේ මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. පෙදේශකෝ අවිනිබ්බෝගෝ භෝග ස්ථාන වශයෙන් වෙන් කර තැබිය නොහැකි වෙයි. මොනවද? රූප ප්‍රදේශ වශයෙන් වෙන් කළ නොහැකි කියලායි කියන්නේ. පෙදේශකෝ අවිනිබ්බෝග ස්ථාන වශයෙන් වෙන් කළ නොහැකි කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. නියත සහජාත සම්බන්ධතාවයක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ හැම එකකම පෙදේශකෝ සහජාත කියන විදිහට
ස්ථාන වශයෙන් වෙන් කරන්නට බෑ. අවිනිබ්බෝග ප්‍රදේශකෝ අවිනිබ්බෝග ස්ථාන වශයෙන් වෙන් කර තැබිය නොහැකි ස්වරූපයක් ස්වභාවයක් තියෙනවා. මේ අනුව අප වටහාගත යුත්තේ පරමාර්ථ ධර්ම යනු ප්‍රත්‍ය සමුප්පාදයෙන් බැහැර වූ නිරපේක්ෂක වූ කේවල ධර්ම නොවන බවය. මොකක්ද කියන්නේ? පරමාර්ථ ධර්ම යනු ප්‍රතිත්‍ය සමුප්පාදයෙන් බැහැර වූ නිරපේක්ෂක වූ කේවල ධර්ම නොවන බවය. එකට එකක් අපේක්ෂා නොකරන කේවල කියලා කියන්නේ තනි තනිව පවතින ධර්ම නෙවෙයි. පරමාර්ථ ධර්ම කියලා කියන්නේ සතර පරමාර්ථ කියලා කියන්නේ එහෙනම් එකකට එකක් වෙන් වෙච්ච කේවලව පවතින දේවල් නෙවෙයි. එකකට එකක් සාපේක්ෂව ප්‍රතිත්‍ය සමුප්පන්නව පවතින ධර්ම විශේෂයක්. ඒවා තවදුරටත් සියුම් ලෙස බෙදිය නොහැකි බව පමණක් තේරුම් ගැනීම ප්‍රමාණවත්ය. ඒවා තවදුරටත් බෙදන්න බැහැ කියන එක පමණක් අපිට මතකයේ තබා ගන්නට වෙනවා. මේ ක්‍රමයට සංකත ධර්මයන් චිත්ත චෛතසික හා රූප වශයෙන් බෙදා දක්වන අභිධර්මයේ නිර්වාණයේ ලෝකෝත්තර පරමාර්ථ ධර්මයේ වශයෙන් දක්වයි. නිර්වාණය කියන්නේ ලෝකෝත්තර පරමාර්ථ ධර්මය. ලෞකික පරමාර්ථ ධර්ම මොනවද? චිත්ත චෛතසික රූප. ලෝකෝත්තර පරමාර්ථ ධර්මය මොකක්ද එහෙනම්? නිර්වාණය. ලෝකෝත්තර පරමාර්ථයේ ලෞකික පරමාර්ථ කියලා බෙදන්න පුළුවන්. සංකත ධර්ම අසංකත ධර්ම කියලා බෙදන්න පුළුවන්. සංකත ධර්ම අසංකත ධර්ම. නිර්වාණයේ පූර්වෝක්ත සංකත ධර්ම හා එක්ව සතර පරමාර්ථ ලෙස විවහාර කරනු ලැබුවද එය චිත්ත චෛතසික හා රූප වලින් සහ මුලින්ම වෙනස් බව මෙහිදී අවධාරණය කළ යුතුව පවතී. අපි පරමාර්ථ හතර දක්වනකොට චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා දැක්වාට නිර්වාණය කියන එක සහ මුලින්ම සම්පූර්ණයෙන්ම වෙනස්. චිත්ත චෛතසික රූප කියන මේ වගේ වෙනස් වෙනවා. ඒක තමයි මෙතනදී කිව්වේ ලෝකෝත්තර පරමාර්ථයක් විදිහට කියලා. චිත්ත චෛතසික රූප කියන තුනම ලෞකික පරමාර්ථ. නිබ්බාන කියලා කියන්නේ ලෝකෝත්තර පරමාර්ථය. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා දැක්ුවාට නිබ්බාන කියන එක වෙනස්. චිත්ත චෛතසික හා රූප ධර්මියෝ පරමාර්ථ වශයෙන් හඳුන්වනු ලැබුවද නොවෙනස්ව පවත්නා නිත්‍ය පදාර්ථයෝ නොවෙති. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරෙන් චිත්ත චෛතසික රූප කියන සංකත ධර්ම යටතට වැටෙන තුන පරමාර්ථ ධර්ම වශයෙන් හඳුන්වනු ලැබුවට හැඳින්වුවාට වෙනස්ව නොවෙනස්ව පවතින නිත්‍ය පදාර්ථයෝ නෙවෙයි. ඔවුන්ගේ පැවැත්ම අනිත්‍යය. මොන වගේද? චිත්ත චෛතසික රූප වල පැවැත්ම අනිත්‍යයි, නිට්ටය නැහැ. එහෙත් නිර්වාණය පරමාර්ථ සත්‍ය වශයෙන් වචනයෙන් විස්තර කළ නොහැකි බව පිළිගත් කරුණකි. නිර්වාණය කියන එක පරමාර්ථ වශයෙන් දැක්ුවාට පරමාර්ථ වශයෙන් ඒක විස්තර කරන්න බෑ. වචන වලින් විස්තර කරන්න බෑ. නිර්වාණය ගැන වචනයෙන් විස්තර කරන්නට බෑ. අපි මීට කලින් පාඩම් වලදී කතා කරලා තියෙනවා. තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතේ නිර්වාණය ගැනත් අපි කතා කරලා තියෙනවා. තවත් අපි නිර්වාණය ගැන පාඩම් කිහිපයකදී කතා කරන්නට අදහස් කරනවා. ඒ කියන්නේ අපිට කතා කරන්නට තියෙනවා නිර්වාණය කියන්නේ අනිර්වචනීය අවස්ථාවක්. හොඳයි, පරමාර්ථ හතර මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම පරමාර්ථ හතරේ එකකට එකක් සම්බන්ධව පවතින ධර්ම බහුත්වවාදයෙන් තොරව, ධර්ම ඒකත්වවාදයෙන් තොරව, අවිනුභෝග ස්වභාවයෙන් යුක්ත, සංකත සහ අසංකත කියන වර්ගීකරණ වලින් යුක්ත, ලෝකෝත්තර සහ ලෞකික පරමාර්ථ වශයෙන් විස්තර කරන්නට පුළුවන්.
ඒ විදිහේ ගොඩක් වැදගත් වෙන විස්තර අපි ඉගෙන ගත්තා. තවත් මේ පාඩමටම අදාළ පුංචි විස්තරයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට කල්පනා කළා. අභිධර්මයේදී සාකච්ඡා වෙන විශේෂ කාරණාවක් අපි කතා කළේ සතර පරමාර්ථ ධර්ම. ඒ සතර පරමාර්ථ ධර්ම අතර මෙන්න මේ පාඩමේ මෙන්න මෙතන විස්තර කරනවා චිත්ත යනු සත්වයාගේ සිතයි. ඔව්. චිත්ත කියලා කියන්නේ සත්වයාගේ සිත. සිත් කීයද? 89. ඒ පරමාර්ථ ගැන අපි ඉදිරියේදී කතා කරනවා. ඒ නිසා ඔබ මතක තියාගන්නට ඕන චිත්ත කියන්නේ සත්වයාගේ හිතට. සිතීමයි. හිත සිතීම. හිතන විදිහ තමයි චිත්ත කියලා කියන්නේ. චෛතසික යනු ඒ සිතේ පහළවන ලෝභ, ද්වේෂ, මෝහ. ඔව්. ලෝභ, ද්වේෂ, මෝහ, ශ්‍රද්ධා, විරිය, සති වැනි සිතුවිලි. මේ ඔක්කොම චෛතසික ධර්ම. චෛතසික කියන්නේ සිතුවිලි. ලෝභ සිතුවිලි, ද්වේෂ සහගත සිතුවිලි, මෝහ සිතුවිලි, ශ්‍රද්ධා සිතුවිලි, වීර්ය සිතුවිලි. මේ විදිහේ සිතුවිලි වලට කියනවා චෛතසික කියලා. රූප යනු පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතුන්කින් සෑදී ඇති ශරීරයේ ගහකොළ ආදී රූපයි. ශරීරයේ ගහකොළ ආදී රූප වලට කියනවා රූප කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම වලින් තමයි ගස්වැල් ඇලදොල ආදියත් ඒ වගේම සත්වයාගේ රූපයත් හැදිලා තියෙන්නේ. ගහකොළ ආදී රූපයි. නිබ්බාන යනු මේ පංචස්කන්ධයෙන් මිදීම හෙවත් නැවතත් නූපදින තත්වයයි. නිර්වාණය කියලා කියන්නේ මොකක්ද? පංචස්කන්ධයෙන් මිදීම. පංචස්කන්ධයෙන් මිදීම. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයෙන් මිදෙන එකට කියනවා නිර්වාණය කියලා. එහෙනම් සිත් කියන්නේ චිත්ත කියන්නේ සිත්. ඊට පස්සේ චෛතසික කියන්නේ සිතුවිලි. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්මයන්ගෙන් හටගන්න ගස්වැල් ඇලදොල ආදිය සහ සත්වයන්ගේ රූප. ඊළඟට නිර්වාණ කියලා කියන්නේ පංචස්කන්ධයෙන් මිදීම. පංචස්කන්ධයෙන් මිදීම කෙලෙස් වලින් නිවීමට පත්වීම, නිරුද්ධ වීම. කෙලෙස් තමන්ගේ හිත තුලින් නිරුද්ධ කිරීම. සිත් සහ සිතුවිලි අතර ක්‍රියාත්මක වෙන අකුසල ධර්මයන් ඒ සිත්වල තියෙන ශක්තියින් නිරුද්ධ කිරීම. හොඳයි. සතර පරමාර්ථ කියන්නේ මොනවද කියලා ඔබට හොඳට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට මම ඔබට ගාථාවක් කියලා දෙන්නම්. සතර පරමාර්ථ මතක තියාගන්නට පුළුවන් ගාථා ධර්මයක්. පේන්නේ නැති නිසා අපි ටිකක් මේ විදිහට හදාගෙන බලමු. තත්ත වුත්තාභි ධම්මත්තා චතුදා පරමත්තතා. තත්ත වුත්තාභි ධම්මත්තා චතුදා පරමත්තතා. චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා. තත්ත වුත්තාභි ධම්මත්තා චතුදා පරමත්තතා. චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා. ඒ විදිහට අපිට මතක තියාගන්නට පුළුවන් මේ ගාථාවේ අවසානයේ සඳහන් වෙනවා චිත්තං චේතසිකං රූපං. චිත්ත චෛතසික රූප නිබ්බානං ඉති නිර්වාණය යයි සබ්බතා සියලු තැන්හි. ඔව් පරමාර්ථ 4. තත්ත වුත්තාභි ධම්මත්තා චතුධා පරමත්තතා. චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා. ඒ විදිහට මතක තියාගන්න. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ 4. පරමාර්ථවල ලක්ෂණ කතනේ. පරමාර්ථ ධර්මවල ලක්ෂණ තමයි අපි අද දවසේදී කතා කළේ. ඊළඟට අපි අද බලමු
පහුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍ර ඇසුරින් මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. ඔව් ආරම්මන විජානන ලක්ෂණ චිත්තං. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පරමාර්ථය ගැන, චිත්ත පරමාර්ථය ගැන තමයි ඒ සඳහන් වෙන්නේ, පාඩමේ සඳහන් වෙන පාඩයක් මේ තියෙන්නේ. චිත්ත සහ චෛතසික අතර පවත්නා වෙන් කළ නොහැකි සබඳතාවයේ ලක්ෂණ පෙන්වා දෙන්නේ. ඒකත් අපි ඊළඟ දවසේ කතා කරනවා. සිත් උපදින භූමි වශයෙන් දැක්වෙන මූලික ප්‍රභේද නම් කර එම භූමි වලට අයත් සිත් සංඛ්‍යාව දක්වන්න. එයින් පළමු භූමිය පිළිබඳව කෙටි සටහනක් ලියන්නට කියන ප්‍රශ්නේ මේ ප්‍රශ්න පත්‍රය 2015 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයක්. ඊළඟ දවසේ අපි කතා කරමු මේ ගැන. අකුසල චෛතසික රාශියේ දැක්වන මෝහ චතුස්කයට අයත් චෛතසික පිළිවෙලින් නම් කරන්න. නම් කළ චෛතසික අතුරින් දෙවැනි හා තෙවැනි චෛතසික පිළිබඳව වෙන්වෙන්ව හැඳින්වීම කරන්නට කියන ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නෙත් තියෙනවා 4 වෙනි ප්‍රශ්නේ. කාමවචර මහා කුසල සිත් අතුරින් පළමු සහ දෙවෙනි සිත් දෙක ලියන්න. මේ සිත් දෙක අතර පවත්නා මූලික වෙනස්කම උදාහරණයකින් පෙන්වා දෙන්නට කියන ඒ විදිහේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට සෝබන රාශියේ චෛතසිකවල මූලික ප්‍රභේද නම් කරන්න. චෛතසික ගැන කතා කරද්දී මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. සතර මහා භූත පිළිවෙලින් නම් කරන්න. මහා භූත රූපවල අදාළ ලක්ෂණ 3ක් පෙන්වා දෙන්න. මේ විදිහේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි බලමු ඊළඟ දවසේ මේ චිත්ත පරමාර්ථය ගැන. ඊළඟ දවසේ අපි ඉගෙන ගනිමු. ඔන්න මෙතන තියෙනවා සතර පරමාර්ථ ධර්ම 2014-2015 අවුරුද්දේ සතර පරමාර්ථ ධර්ම පිළිවෙලින් නම් කරන්නට කියන ප්‍රශ්නයක්. ඊළඟට චෛතසික ධර්ම ගැනත් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් සතර පරමාර්ථ ධර්ම මොනවද කියලා අපි දැන් දන්නවා, නම් කරන්නට දන්නවා. ඊළඟට කුසල අකුසල චෛතසික සිත් ගැන කතා කරලා තියෙනවා, අහලා තියෙනවා. අකුසල සිත් පිළිබඳව මූලික කරුණු ඇතුළත් වනසේ පැහැදිලි කිරීමක් කරන්න. මෝහ මූලික සිත් දෙක ලියන්න. ඒ විදිහේ ප්‍රශ්න තියෙනවා 2014-2015 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රේ. ඊළඟට අපි බලමු 2017-2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රේ කොහොමද මේ කොටස් වලට සම්බන්ධව ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. අභිධර්මයේ ප්‍රශ්න පත්‍රේ කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. ඔව්. අභිධර්මයේ ප්‍රශ්න පත්‍රේ 2017-2018 අවුරුද්දේ මේ විදිහේ ප්‍රශ්න අහලා තියෙනවා. දෝෂමූලික අකුසල් සිත්වල දෝෂමූලික අකුසල් සිත් ගැන එතනදී අහලා තියෙන්නේ. ඔව්. ඊළඟට අපි බලමු විස්තර සහිතව ලියන්න තියෙන කොටසේ කොයි වගේ ප්‍රශ්නද මේ පාඩම් වලට අදාළව අහලා තියෙන්නේ කියලා. අකුසල මූල නම් කරන්න. අකුසල් සිත්වල දිට්ඨි සම්පයුක්ත බව ඇතිවීමට බලපාන සාධක 3ක් පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. පළවෙනි හා දෙවැනි ලෝභ මූලික අකුසල් සිත් දෙක නම් කොට එම සිත් දෙකෙහි වෙනස සනිදර්ශනව පැහැදිලි කරන්න. මේ විදිහේ ප්‍රශ්න. ඒ කියන්නේ චිත්ත පරමාර්ථයේ තියෙන වර්ගීකරණ, චිත්ත පරමාර්ථයේ තියෙන සිත් බෙදීම් අහලා තියෙනවා. ඒ වගේම චෛතසිකත් එහෙමයි. ඒ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා අපි ඊළඟ කොටසේදී තමයි ඒ ගැන කතා කරන්නේ. අපි අද දවසේ කතා කළේ ගොඩක් වැදගත් වෙන තොරතුරු. ඊළඟට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන කරුණු චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම 4න් පරමාර්ථ ධර්ම 4 ගැන අවබෝධ කරගන්න මේ මූලික සාකච්ඡාව ගොඩක් වැදගත් වෙනවා. පළවෙනි සාකච්ඡාව පරමාර්ථ ධර්ම කියන්නේ මොනවද කියලා තේරුම් ගත්ත එක. අභිධර්මයේදී 2018
2019 ප්‍රශ්න පත්තරේ හොඳයි මේ ප්‍රශ්න පත්‍රයේදීත් දෝෂ මූලික අකුසල සිත් දෙක ලියන්න එම සිත් දෙකේ වෙනස්කම් පෙන්වා දෙන්න ඒ විදිහේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. එහෙනම් අපිට වැඩිපුරම කතා කරන්නට තියෙන්නේ සිත් ගැන තියෙන වර්ගීකරණ සහ චෛතසික ගැන තියෙන වර්ගීකරණ. ඒ වගේම තමයි අභිධර්මයේදී ප්‍රධාන මාතෘකාවක් වෙනවා පරමාර්ථයක් වෙනවා රූප කියන පරමාර්ථය. රූප කියන පරමාර්ථයේ යටතේ රූප 28 ගැනම විශේෂ කරුණු තොරතුරු අපි ඉදිරි පාඩම්වලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. නිර්වාණය කියන පරමාර්ථය ගැනත් අපි කතා කරනවා. හොඳයි එහෙනම් අද දවසේදී එපමණයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී අපි ඊළඟ කොටස්වලදී චිත්ත පරමාර්ථය ගැනත් චෛතසික පරමාර්ථය ගැනත් රූප පරමාර්ථය ගැනත් නිබ්බාන පරමාර්ථය ගැනත් කතා කරමු. ඊළඟ සතියේදී ඔබට අපි උත්සාහ කරනවා සියලුම සිත් පිළිබඳ වර්ගීකරණ ලියා ගන්නට අවශ්‍ය සියලුම මඟ පෙන්වීම පාඩමේ තියෙන තොරතුරුත් සම්බන්ධ කරගනිමින් ඒ වගේම අලුතින් අපි සංග්‍රහ කරලා තියෙන කොටස් සම්බන්ධ කරගෙන චිත්ත පරමාර්ථය ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. සිත් 89ක් කොහොමද වර්ගීකරණය වෙලා තියෙන්නේ? කොහොමද විශ්ලේෂණය කරලා තියෙන්නේ? කොහොමද සංශ්ලේෂණය කරලා තියෙන්නේ කියලා ඊළඟ දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ ධර්මාචාර්ය විභාග පන්තියෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ අභිධර්මයේ 5 වෙනි පරිච්ඡේදයේ කොටසක් සතර පරමාර්ථ පිළිබඳව හඳුනා ගැනීමයි අද දවසේදී අපි සිද්ධ කළේ. එසේනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සහ සමූහය සමගත් ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව සමගත් එකතු වෙන්නට කියලා මතක් කරන ගමන් තවත් බොහෝ අයව දැනුවත් කරන්නට කියලා මතක් කරන ගමන් අද දවසේ පාඩමින් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්